අයබවන් අපේ රටේ තාරුණ්‍යයට දේශපාලනික වශයෙන් අපේ රටේ අනාගතය තීරණය කිරීම සම්බන්ධයෙන් වූ වගකීම බහර දෙන්න මහජනතාව විදිහට ඔබ අපි සූදානම්ද? මේ ගැන අපිට හොඳින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී. එහෙමත් නැත්නම් තවත් දින 11කින් වගේ එළඹීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ඔබ අපි වුණු මේ ඡන්දදායකයෝ අපේ රටේ තරුණයෝ කී දෙනෙක් ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තෝරාපත් කරගනීවිද කියන කාරණයක් එක්ක පහුගිය අවසන් වුණු පාර්ලිමේන්තුවේ පහුගිය මාර්තු මාසයේ විසිරුවා හැරු පාර්ලිමේන්තුවේ අලුත් අපේක්ෂකයෝ එහෙමත් නැත්නම් අපි කියන්නේ තරුණ අපේක්ෂකයෝ 25කට ආසන්න සංඛ්‍යාවක් හිටියා. හැබැයි ඔවුන් සැබෑ ලෙසම දේශපාලනික වශයෙන් දේශපාලනයට සැබෑ උනන්දුවක් දක්වන තරුණයෝද එහෙමත් නැත්නම් පෞල් පසුබිමින් ආපු තරුණයෝද කියන ප්‍රශ්නාර්ථය තාමත් ඉතිරි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම උත්සාහ කරනවා මේ අපේ රටේ දේශපාලනික වශයෙන් ඒ සඳහා උනන්දුවක් දක්වන, ඇල්මක් දක්වන තරුණයන්ට, තරුණ දේශපාලකයන්ට අලුත් මුහුණු වලට ඉඩ ප්‍රස්තාවක් හදලා දෙන්න මේ මහජන අවකාශය තුළ. ඒ අනුව අපි අද දවසේදී ආරාධනා කළා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයේදී 225 රටේ අනාගතය තීරණය කරන ඊළඟ 225ට තීරීපත් වීමට අපේක්ෂාවෙන් පසුවන අපේක්ෂකයන් තිදෙනෙක්, තරුණ අපේක්ෂකයන් තිදෙනෙක් ප්‍රශ්න කරන්නට ඡන්දදායක ඔබ වෙනුවෙන් ඒ අනාගතයේදී තවත් දින 11කින් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දිනේදී ඒ සඳහා ඔබට යම් නිගමනයක් ගන්න වඩාත් සාධනීය තෝරා ගැනීමක් සිදු කරන්න ඔබට යම් උපකාරයක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයේ පෙරදර වෙයි අපි අද දවසේදී වැඩසටහනට ආරාධනා කළා තරුණ අපේක්ෂකයන් තිදෙනෙක්ට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ප්‍රධාන සංවිධායක නාලක තරංග සමරවික්‍රම මහතාට, ඒ වගේම අපි අද දවසේදී ආරාධනා කළා සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක කමල් ඉන්දික මහතාට, ඒ වගේම අපි අද දවසේදී ආරාධනා කළා ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක එරංග ගුණසේකර මහතාට අපි ඔබ දෙදෙනාම බොහොම ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. මම කැමති ඡන්දදායකයන් වෙනුවෙන් ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අසමින් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට. දැන් ඔබ තිදෙනාම මෙවර පාර්ලිමේන්තුවේ ඊළඟ 225ට තේරීපත් වීමට අපේක්ෂාවෙන් පසු වන තුන්දෙනෙක්. මම කැමති ප්‍රථමයෙන් විමසීමක් කරන්න. මහජන නියෝජිතයෙක් වෙන්න ඔබට තියෙන සුදුසුකම් මොනවද? නාලක තරංග සමරවික්‍රම මහත්මයා, ඔබතුමා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකෙක්. ඡන්දදායකයන්ට ඔබට මනාපයක් දෙන්න ඔබට සතුව තිබෙන මහජන නියෝජිතයෙක් විදිහට ඔබට තිබෙන සුදුසුකම් මොනවද? කසම් බොහොම ස්තුතියි මුලින්ම අපි සිරස ආයතනයට අපිට අවස්ථාව දුන්නට. මම අගලවත්ත කියන දුෂ්කර ආසනයක් නියෝජනය කරන්නේ. ඒ වගේම මම 1995 විතර වසරේ ඉඳන්ම දේශපාලන ක්‍රියාකාරී දායක වෙච්ච කෙනෙක්. මම හිතනවා ඒ දායක වීම තුළ මම අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙලා අවසාන වීමෙන් පසුව දේශපාලන කටයුතු වලට මැදිහත් වීම තුළ 2006 වර්ෂයේදී මම ප්‍රාදේශීය දේශපාලනයට යොමු වෙනවා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හැටියට. ඊට පස්සේ මම 2011 දී වලල්ලේට ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයා බවට පත් වෙනවා. ඒ වගේම එහි සභාපතිවරයා බවට පත් වෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය දේශපාලනය තුළ මම අගලවත්ත ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා බවට පත් වෙනවා. ඊට අමතරව අපේ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් කීප දෙනෙකුගේම සම්බන්ධීකරණ කටයුතු තුළ නියැලෙමින් මම ආසනයේ පුරාවටම දිස්ත්‍රික්කයේ පුරාවටම මට කළ හැකි දායකත්වය මම දක්වලා තියෙනවා. විශේෂයෙන් තරුණයන් වෙනුවෙන්, අපේ වැඩිහිටියන් වෙනුවෙන්, පෙර පාසල් වෙනුවෙන්, දහම් පාසල් මේ ආදී විසිරිච්ච සමස්ත විසිරිච්ච ක්‍රමවේදයක් වෙනුවෙන් මගේ දායකත්වය මම ලබා දීලා තියෙන නිසා මම අනිත් එක වසර 16ක් වගේ 14ක් 16ක් වගේ කාලයක් තුල දේශපාලනේ ඉඳලා මගේ නම ඉදිරියේ කිසිම මොහොතක කැලලක් ඇති කරගත්තේ නැහැ. දේශපාලන වශයෙන් ඒ ගෞරවය රැකගෙන ඉන්නවා. හොඳයි. දේශපාලනික වශයෙන් දැන් ඔබට තිබෙන අත්දැකීම් මහජන නියෝජිතයෙක් වෙන්න මේ ආදී වූ කාරණා. අපි යොමු වෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂක කමල් ඉන්දික මහත්මයාගේ පැත්තට. මහජන නියෝජිතයෙක් වෙන්න ඔබට තියෙන සුදුසුකම් මොනවද? මම මුලින්ම දේශපාලනය ආරම්භ කරේ 1994 මම පාසල් යන කාලේ. ඉතින් විශේෂයෙන්ම මම මැතිවරණයකට සම්බන්ධ වෙන්නේ ඉබ්බාගම පළාත් සභාව පළාත් පාලන මැතිවරණය. මම තමයි ලංකාවේ ලාබාලම සභාපතිවරයා වෙන්නේ ඉබ්බාගම පළාත් සභාවේ. සභාපති වෙලා මම ඒ සභාව තුළ නිවැරදිව දේශපාලනය කරා. ඒ වගේම මම මුලින්ම ගමේ තියෙන ස්වේච්ඡා සමිති, විශේෂයෙන්ම මරණාධාර සමිතිය, කාන්තා තරුණ සංවිධාන,
ඒ වගේම පාඨක සමාජ මේ වගේ සමිති වල ක්‍රියාකාරිකයෙක් හැටියට ඒ වගේම මේ වගේ නිලතල හොපවල ඒ වගේම සමාජය තුල ඒ කාලේ ඉඳලා පුළුල් අවබෝධයක් ලබා ගත්ත ප්‍රායෝගික අත්දැකීම් ලබාගෙන තමයි මම ප්‍රාය සභාවේ සභාපති වෙන්නේ. ඒ වගේම මේ කාලය තුල ලබාගත් අත්දැකීම් තුලින් මම වයඹ පළාත් සභාව දෙවතාවක් නියෝජනය කරනවා. ඉතින් පසුව තමයි මම දැන් 2020 වර්ෂයේදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණයෙක් වශයෙන් මම බලාපොරොත්තු වෙනවා අලුත් දේශපාලනයක් කරන්නට දිස්ත්‍රික්කයේ වගේම ජාතික මට්ටමේ. හොඳයි අපි ඊළඟට යොමු වෙන්න අපේක්ෂා කරන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක එරංග ගුණසේකර මහත්මයාගේ පැත්තට දැන් ඔබතුමන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂකයෙක් ඔබට තියෙන සුදුසුකම් මොනවද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී මහජන නියෝජිතයෙක් විදිහට තේරීපත් වීමට? බොහොම ස්තුතියි කසුන් අපිව මේ වැඩේට සම්බන්ධ කරගත්තට. එකක් තමයි මම හිතනවා මට තියෙන එකම සුදුසුකම තමයි පළවෙනිම දේ මම මනුෂ්‍යත්වයට පමණක් ආදරය කරන මිනිසෙක් වීම පිළිබඳ තමයි මම හිතන්නේ දේශපාලනය කරන්න තියෙන එකම සුදුසුකම. ඒ වගේම මම අවුරුදු 18ක් විශේෂම ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ වෘත්තීයමය දේශපාලනයේ නිරත තරුණයෙක්. ඒක නිසා කසුන්වා දන්නවා නිකන් අර අපේ දේශපාලනය ඇතුලේ අපේ පක්ෂයට නැත්නම් අපේ සංවිධාන වලට බැඳෙන තරුණ තරුණියෝ ඒ කියන්නේ ඔවුන්ගේ එකම ඉලක්කය කෙසේ හෝ පාර්ලිමේන්තුවට යන්නද පළාත් සභාවට යන්නද පළාත් පාලන ආයතනයට යන්න කියන අරමුණ නෙමෙයි. ඒක නිසා අපි මම පක්ෂය ඇතුලේ විවිධ වගකීම් දරමින් තරුණ තරුණියොත් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරමින් හිටියා. ඒක නිසා මම මීට අවුරුදු 4කට පෙර සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායකවරයා බවට පත් වෙනවා. එතනින් පස්සේ ගත්තොත් විශේෂයෙන්ම ලංකාව ඇතුලේ මතුවෙන තරුණයන්ට මූලික වෙච්ච හැම ගැටලුවක් ඇතුළේම අපි ඒ ගැටලුවට නායකත්වයේ දෙමින් ඉන්නවා. අධ්‍යාපනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දන්නවා විෂමද්‍රව්‍ය පිළිබඳ තරුණයන් වෙලාගෙන තියෙන ගැටලුව වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. මේ හැම ගැටලුවකම අපි විශේෂයෙන්ම සුබවාදී විශ්වාස කරන මේ රටේ තරුණයන්ට මඟ පෙන්වමින් ඉන්නවා. ඔවුන් මේ සමාජයෙන් හොඳ තැනකට අරගෙන යෑම වෙනුවෙන්. ඉතින් ඒක තවත් තීර කරන්න, ඒක තවත් යථාර්ථයක් බවට පත් කරගන්න මාලිමාව ඇතුලේ විද්වත් තරුණ අලුත් නියෝජිත රොත්තක් ඉදිරිපත් කරලා තිනවා. ඒක ඇතුලේ එක්කෙනෙක් තමයි මමත් හිතනවා. ඒ නිසා මේ වගකීම ඉෂ්ට කරන්න තරුණයෙක් ලෙස මම මේ වගකීම බාර ගන්න සූදානම්ින් ඉන්නේ කියලා. හොඳයි. තරුණයෝ විදිහට බොහෝ දෙනෙක් අපේ රටේ දේශපාලනික වශයෙන් අනාගතයේ වගකීම් බහර ගැනීම සම්බන්ධයෙන් මේ වෙද්දී සූදානම්ින් ඉන්න අපි දකිනවා තරුණ අපේක්ෂකයන්ට මෙවර අන් කවරදාකටත් වඩා වැඩි අවස්ථාවක් බොහෝ දේශපාලන පක්ෂ වලින් ලබා දීලා තිබෙනවා. ඔවුන්ගේ මනාප ලයිස්තු තුළ, ඔවුන්ගේ නාම යෝජනා ලයිස්තු තුළ අපි අවධානය යොමු කරන්න කැමති දැන් ඔබ තිදෙනාම ඉදිරිපත් වෙන ලංකාවේ වැඩිම ඡන්දදායකයන් ප්‍රමාණයක් නියෝජනය කරන දිස්ත්‍රික්ක කිහිපයකින්. ඒ වගේම තමයි ලංකාවේ බොහෝ අවධානය දිනා ගන්න ඓතිහාසික වශයෙන් වගේම ආර්ථිකමය වශයෙන් වැඩි අවධානයක් දිනා ගන්න රටේ ආර්ථිකයට සක්‍රියව දායක වන දිස්ත්‍රික්ක තුනකින් කළුතර දිස්ත්‍රික්කයෙන් නාලක තරංග සමරවික්‍රම මහත්මයා ඉදිරිපත් වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙනවා සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙක් විදිහට කමල් ඉන්දික මහත්මයා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙක් විදිහට ජාතික ජන බලවේගයෙන් එරංග ගුණසේකර මහත්මයා ඉදිරිපත් වෙනවා. දැන් මම කැමතියි දැනගන්න නාලක තරංග සමරවික්‍රම මහත්මයා ඔබතුමාගෙන් ඔබේ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කයේ ඔබ හඳුනාගත්ත මූලිකම ගැටලු මොනවද? ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔබ තීරීපත් වුණොත් යම් හේකින් එහෙම නැත්නම් ඔබ මහජන නියෝජිතයෙක් විදිහට හඳුනාගත්ත මූලික ගැටලු මොනවද? ඒ සඳහා ඔබට තිබෙන ඒ විසඳුම් මොනවද? ඇත්තටම කසුන් කළුතර දිස්ත්‍රික්කය කියන්නේ මේ රටේ ආර්ථිකයට දැවැන්ත ලෙස දායකත්වය දක්වන දිස්ත්‍රික්කයක්. ඒ වගේම අති විශාල පිරිසක් රාජ්‍ය සේවයේ වගේම කෘෂිකාර්මික ශාස්ත්‍රයේ නියැලිත දිස්ත්‍රික්කයක්. ඒ නිසා මම මේ දිස්ත්‍රික්කයේ අපේ ආසන 8ක් තියෙනවා. ඒ ආසන 8ෙන් දුෂ්කර ආසනයක් මම ඒකේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත් ආසනය නියෝජනය කරන්නේ. විශේෂයෙන් කසුන් මගේ ආසනේ ඉපදිච්ච කෙනෙක් පාර්ලිමේන්තුවට තේරිපත් වෙලා නැහැ. අගලවත් ආසනේ. ඒ නිසා අගලවත් ආසනේ බොහෝ දේශපාලඥයන් නියෝජනය කරලා තියෙනවා. සාමාන්‍ය මට්ටමේ සංවර්ධනයක් දකින ආසනයක්. හැබැයි ආසනයේට මේ දැවැන්ත සංවර්ධනයක් මෙතෙක් කාලයකට අවිල්ලා නැහැ. ඒ නිසා අපේ රටට විශේෂයෙන් අපි සංචාරක ක්ෂේත්‍රය ගත්තත් විශාල දායකත්වයක් දක්වන දිස්ත්‍රික්කයක්. ඒ වගේම අපේ කෘෂි කර්මාන්තය ගත්තත් තේ ඒ වගේම රබර් මේ කර්මාන්ත දෙකෙන්ම දැවැන්ත සහයෝගයක් රජයේ ආර්ථිකයට දක්වන දිස්ත්‍රික්කයක්. නිසා අපේ ආදරණීය මෑණිවරු පියවරු මේ වෙනුවෙන් සහෝදර සහෝදරයන් දැවැන්ත ලෙස කැප වෙනවා. ඊට අමතරව අපිට තියෙන දැවැන්ත ගැටලුවක් තියෙනවා කසුන් මේ කඩුපොල් වගාව. ඒ වගේම
කරදිය ගලන නිසාවෙන් කුඹුරු කර්මාන්තේ ගොඩාක් තැන්වල කරගන්න බැරිලා තියෙනවා. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුල කතා කරලා විශාල මුදල් ආයෝජනයක් කරන්න ඕන දිස්ත්‍රික්කයක් ආසනයක් හැටියට මම දකිනවා. මම පොඩි කෙටි අතුරු ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. දැන් ඔබ කලක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් විදිහට කටයුතු කළා. ඔබේ දිස්ත්‍රික්කයේ නියෝජනය කළා දැවැන්ත අමාත්‍ය ධූර පවා හිමි වෙච්ච පුද්ගලයෝ හිටියා. මම අහන්නේ ඔබෙන් විවේචනයක් නෙමෙයි තරුණයෙක් විදිහට ඔබට යමක් අදහසක් පළ කරන්න පුළුවන්ද? ඔය ගැටලු සම්බන්ධයෙන් ඔවුනුත් මීට පෙර අදහස් පළ කළා, ඔවුනුත් කතා කළා. තාමත් හරි විසඳුමක් ලැබෙන්නේ නැද්ද ඔබේ ප්‍රදේශීය ජනතාවට මේ ගැටලු? පැහැදිලිවම තවම නැහැ කසුන්. පැහැදිලිවම තවම නැහැ කියන්නේ කසුන් අපේ අගලවත් ආසනයේට තවම එකම ජාතික පාසලක්වත් නැහැ. ඉතින් අපි මොනතරම් අපේ දරුවන්ට යන්න එන්න කොයිතරම් අධ්‍යාපනය අතින් ගත්තොත් අපේ දරුවන්ට ඉහළට එන්න අවස්ථාව දීලා නැහැ. ඉහළ දේශපාලඥයෝ අපේ දිස්ත්‍රික්කේ නියෝජනය කරලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කේ මගේ ආසනයේ විශේෂයෙන් හොඳ රෝහලක් නැහැ. අපේ ආසනයේ තියෙන ප්‍රාථමික රෝහල්. ඒ රෝහල් වලට අපේ මම මේ ගම්වල ඇවිදින කෙනෙක් හැටියට අපේ ගම්වල දෙමව්පියෝ කියනවා මේ රෝහල්කට යන්න බයයි. මොකද මේ රෝහලෙන් වෙනත් රජයේ රෝහල්කට මාරු කරනවා ඉක්මනින්. ඉතින් ඒ නිසා ගොඩක් අය කියනවා අපි ඒ රෝහලට ගියාම අපි ආයෙ මාරු කරන නිසා මේ රෝහල් වල පහසුකම් ටික වැඩි දියුණු කළද. අපේ දැනට ඉන්න රෝහල් වල කාර්ය මණ්ඩලය දැවැන්ත සේවයක් කරනවා. හැබැයි ඒයට පහසුකම් මදි. අපේ දරුවන්ට යන්න ජාතික පාසලක් නැහැ කියන්නේ ඒ දරුවන්ට ප්‍රවාහන පහසුකම් වලින් ඒ ළමයි කොච්චර අමාරු වෙනවද? ඉතින් ඒ නිසා මම විශේෂයෙන් දකිනවා මේ ඉස්සර හිටපු ඇමතිවරු විවේචනය කරනවා නෙමෙයි. නමුත් ඒ අය මම දකින කාරණාව ආසනය තුල තියෙන දුක හරියට හඳුනාගත්තේ නැහැ. ඒ කියන්නේ ආසනය තුලින් නායකයෙක් බිහුනේ නැහැ කියන ප්‍රශ්නේ මට දැනෙනවා. ඒ නිසා අගලවත් ආසනය තුලින් නායකයෙක් බිහුනොත් මේ ආසනයට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නිසා අපි අර ඔබතුමා කිව්වා වගේ අපේ ආසනයේ ওই තියෙන ගැටලු වලට දැවැන්ත විසඳුම් නැහැ. අපේ දිස්ත්‍රික්කයේ තියෙන ඒවාට ප්‍රාථමික විසඳුම් ලබා දීලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුව තුලින් මේවට දැවැන්ත විසඳුමක් එනවා නම් හොඳයි කියන දේ අපි දකිනවා. ඒ නිසා ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙතෙක් කල හඬ නගලා තියෙනවා. ඒ නිසා ඉදිරියටත් ඒ හඬ මේ ජනතාවගේ හඬ අගලවත් ආසනයේ මිනිසුන්ගේ හඬ පාර්ලිමේන්තුව තුලට අරයන්ම බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඊළඟට මම යොමු වෙන්න කැමති සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක කමල් ඉන්දික මහත්මයාගේ පැත්තට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කියන්නේ මෙවර පාර්ලිමේන්තුවට සභිකයන් 15 දෙනෙකු තෝරාපත් කරගන්න නියමිත වෙලා තිබෙන දිස්ත්‍රික්කයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැටලු ඔබ මොනවද හඳුනාගත්තේ? ඒ සඳහා ඔබට තිබෙන විසඳුම් මොනවද? කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ මම හිතන්නේ පොල් ත්‍රිකෝණයට අයිති වෙන දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කය. ඒ වගේම රාජධානි 4ක් තියෙනවා. දඹදෙණිය රාජධානිය, කුරුණෑගල රාජධානිය, පඬුවස් නුවර රාජධානිය, යාපහුව රාජධානිය. මම හිතනවා විශේෂයෙන් මේක සංස්කෘතික ත්‍රිකෝණයටත් අයිති. ඒ වගේම තමයි මේ කුරුණෑගල දිස්ත්‍රික්කය මම කලාප 3කට බෙදා ගන්නවා. එකක් තමයි මේ ගල්ගමුව, නිකවැරටිය, යාපහුව හිරියාල. මේ ආසන 4ම බහුලව කුෂිකර්මාන්තයේ යැපෙන අය ඉන්නේ. ඒ වගේම කුලියපිටිය, බිංගිරිය, වාරියපොළ, කටුගම් පොළ මේ ආසන 5ම මම හිතනවා කර්මාන්ත වශයෙන් ඇඟලුම් කර්මාන්තේ, ඒ වගේම කොහු නිෂ්පාදනය, ඒ වගේම විශේෂයෙන්ම සත්ව පාලනය, විශේෂයෙන්ම කිරිහරක් ඇති කරනවා, ඒ වගේම කුකුලන් ඇති කරනවා, ඒ වගේම එළුවන්, ඒ වගේම කිරි නිෂ්පාදනය කරනවා, ඒ වගේම බුලත් වගා කරනවා. ඒ වගේම දැන් අපේ දොඩංගස්ලන්ද, දඹදෙණිය, පොල්ගහවෙල, කුරුණෑගල ආසන ගත්තාම මේක සුළු අපනයන භෝග බහුලව වැවෙන ප්‍රදේශයක්. ගම්බිරිස්, කොකෝවා, ඒ වගේම කෝපි, කුරුඳු, මේ වගේ මල් වර්ග මේ කලාප තුනකට බෙදලා ආර්ථික වශයෙන් ඉදිරියට ගන්න අපි ඉලක්ක කරනවා. විශේෂයෙන්ම කුෂිකාර්මික ප්‍රදේශයක් වන අර ආසන 4 ඉලක්ක කරලා මොරගහකන්ද ජලාශය වතුර ටික දැන් යාපහුවට ගල්ගමුවට එනවා. හැබැයි අපි උත්සාහ කරනවා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණාම හිරියාල ආසනයේට, නිකවැරටියට, වාරියපොළට පවා මේ මොරගහකන්ද ජලාශය වතුර ටික ගෙනල්ලා මේක ගොවි බිමක්. කුරුණෑගල දිස්ත්‍රික්කය කියන්නේ ගොවි බිමක්. ගොවියන් විශේෂයෙන් ඒ පහසුකම් ටික සලස්වන්න. විශේෂයෙන්ම වැව් තියෙනවා මම හිතනවා 4000කට වැඩි කුරුණෑගල දිස්ත්‍රික්කේ විතර. ඒ වගේම රාජධානි 4ක්. ඒ වගේම මේ ගොවි රජදරුවන්ට ඔවුන්ගේ යලමහ කන්න දෙක පස්ස ගන්න. ඒ වගේම වැඩි විශේෂයෙන්ම හේම් වගාව තියෙනවා, ගොඩභෝග වගා කරනවා. මේවට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා දුන්නොත් මම හිතනවා 60% කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගෙන් 60% ගොවි තැන්පත් කරන්න. මේකට අවශ්‍ය කරන්නේ ජල පහසුකම් ටික ලබා දීම. ඒ වගේම වැව් වමනු ටික පිළිසකර කර දීම. මෙන්න මේ පහසුකම් ටික සලස්වලා ඒ වගේම විදේශිකයන් මම හිතනවා මේ හරහා
අපේ නගරයේ අපේ දිස්ත්‍රික්කය පහු කරගෙන වෙනත් දිස්ත්‍රික්ක වලට යනවා. හැබැයි අපිට පුළුවන් නම් විදේශිකයන් මේ ප්‍රදේශයේ රඳවගෙන මේ පළාතට විදේශිකයන් හරහා සංචාරක කර්මාන්තය දියුණු කරලා මේ කලාපයට ආර්ථික වාසියක් ලබා ගන්න. ඒ වගේම අපේ සුළු අපනයන භෝග වගා කරන ප්‍රදේශවලින් විදේශ රටවල් වලට වෙළඳපොළ හඳුනාගෙන ඒ අයට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා දෙන්න. ඒ වගේම මම හිතනවා පොල් ත්‍රිකෝණිය නිසා පොල් කෙන්දෙන්, පොල් වතුරෙන්, පොල් ලෙල්ලෙන්, ඒ වගේම පොල් ගහ කියන්නේ කප්රුක කියලා කියන්නේ අපි. ඒ හරහා විශේෂ ආර්ථික ප්‍රතිලාභ මේ දිස්ත්‍රික්කය තුළට ගෙනියන්න. අපි ප්‍රාදේශීය මට්ටමින් මේක කතා කරන්න බෑ. ඒ වගේම පළාත් මට්ටමින් කතා කරාට මේක මිනිසුන්ට දැනෙන්නේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා අපි නියත වශයෙන්ම මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා. හොඳයි අපි දැන් මේ දිගින් දිගටම පැහැදිලි කරමින් හිටියේ ඔබේ ප්‍රතිපත්ති ඔබේ ඊළඟ වැඩපිළිවෙල මේ ආදී මුකාරණා ගැන මම කැමතියි යොමු වෙන්න ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක එරංග ගුණසේකර මහත්මයාගේ පැත්තට ලංකාවේ පාර්ලිමේන්තුවට ඊළඟ 225ට වැඩිම සභිකයන් සංඛ්‍යාවක් තේරීපත් වන දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය සභිකයන් 19 දෙනෙක් තේරීපත් වීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික්කයේ මූලික වශයෙන්ම ඔබ හඳුනාගත්ත ගැටලු මොනවද? ඒ සඳහා ඔබට තිබෙන විසඳුම් මොනවද? අපි කෙටියෙන් පැහැදිලි කරමු. කසුන් මම චූට්ටක් මේක කිව්වොත් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කසුන් සාමාන්‍යයෙන් ඕනම කෙනකින් අහනවා දැන් ඕගොල්ලෝ පත් වුණාට පස්සේ මොනවද දකින්න විසඳුම් සහ මොනවද ක්‍රියාමාර්ග කියලා. නමුත් ඇත්ත කතාව කසුන් සාමාන්‍යයෙන් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට අවුරුද්දට වෙන් වෙන්නේ ලක්ෂ 100යි. ඒකට ඕකෙන් ඇරෙන්න වෙන මොකක්වත් කරන්න වෙන්නේ නැහැ. ඊට අමතරව තියෙන දේ තමයි ඒක නිසාම අර අපි සමහර සංකල්ප කිව්වට ඒවා අර වචන බවට විතරක්පත් වෙන්නේ එක හේතුවක් ඒක. ඒක නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ ඒ බලයට ලබා ගන්නා කණ්ඩායමේ පොදු වැඩපිළිවෙලක් ඇතුලේ එක් කොටසක් මේක වෙනවා මිසක් හුදකලාව ගමේ හරි ප්‍රදේශ හරි දිස්ත්‍රික්ක හරි ප්‍රශ්න කිව්වට එහෙම එකක් විසඳන්න වෙන්නේ නැහැ මේ තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක මම විශ්වාස කරනවා අපිට බලය ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ අපි ඒ දිස්ත්‍රික්කවල තියෙන ප්‍රමුඛතාවයන් සලකා ගන්නවා වගේම ඔබ ඇහුවේ මම නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසාත් මම තරුණයන්ත් එක්ක සම්බන්ධ වෙන නිසා විශේෂම ලංකාව ඇතුලේ විශේෂම විෂමද්‍රව්‍ය පිළිබඳ තියෙන ගැටලුව අපි ඒක විශේෂ අවධානයක් ලක් කරන්න කැමතියි. මොකද අපි දන්නවා ලංකාවේ දැනට වාර්තා නොවන ප්‍රමාණයත් එක්ක ගත්තොත් එහම 4,50,000කට වඩා වැඩි ප්‍රමාණයක් විෂමද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ වගේම එකෙන් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් දැනට තරුණයන් පාවිච්චි කරනවා. අවුරුදු 14ත් අවුරුදු 25ත් අතර ගතොත් වැඩි ප්‍රමාණයක් මෙතන ඉන්නවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන් මෙහි කසුන් හඳුනාගෙන තියෙනවා ලංකාවේ ඇතුලේ තියෙන විශේෂම මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ විශේෂයෙන්ම ගියවර පාර්ලිමේන්තුව ඇතුලේ අපි ගත්තොත් එහෙම මත්ද්‍රව්‍ය බිස්නස් කරන විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය ගෙන්නන නැත්නම් කුඩු ගෙන්නන මිනිස්සු සහ මුදලාල්ලා හිටියේ පාර්ලිමේන්තුවෙන් එළියේ. නමුත් පහුගිය කාලේ වුන් පාර්ලිමේන්තුව ඇතුළට ගිහිලා තියෙනවා. ඒක නිසා තමයි අපි දන්නේ ඉස්සර ජිල් බෝල සයිස් තමයි ගිලලා මත් කුඩු ලංකාව ඇතුළට ආවේ. දැන් ගත්තොත් එහෙම කන්ටේනර් ගණන් කිලෝ ගණන් එන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි පළවෙනි දේ තමයි විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය නැති කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම කුඩු ගහන කෙනාට දඬුවම් කරනවා වගේ කුඩු ගෙන්නන කෙනාට අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ලංකාවේ තුල කවදාවත් වෙන්නේ නැහැ. මොකද ඔවුන් බලය හොබවනවා. නිසා පළවෙනි වතාවට අපි ඔවුන්ට අදාළව නීතිමය ක්‍රියාමාර්ග කරනවා. ඒ වගේම තරුණයන් ලක්ෂ ගණනක් මත්ද්‍රව්‍ය වලට විශේෂයෙන් විෂමද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිනවා. ඔවුන් පුනරුත්ථාපනය කර ගැනීම වෙනුවෙන් ඉතාමත් විද්‍යානුකූල වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම දෙවෙනි එක තමයි අපි දන්නවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය කියලා කියන තාමත් සංකීර්ණ දිස්ත්‍රික්කයක්. විශේෂම තරුණයෝ ගත්තොත් එහෙම කසුන් ලොකුවට කතා නොවන එකක් තමයි විශේෂම අපේ රටේ පාසල් අධ්‍යාපනය, තරුණයෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියාව විරහිත තරුණයන් දැවැන්ත මානසික පීඩනයකින් පත් වෙලා ඉන්නවා. ගත්තොත් සැලකුණු ප්‍රමාණයක් මේ වෙද්දිත් විශේෂම මනෝවෛද්‍යවරුන් හම්බෙලා උන්ගේ මානසික පීඩාව මුදා ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග තෝරමින් ඉන්නේ. ඒක නිසා අපි හිතනවා අධ්‍යාපනය, නිරෝගී සෞඛ්‍ය සහ ඔවුන්ට රැකී රක්ෂාව කියන මේ පොදු වැඩ පිළිවෙල ඇතුළේ තමයි ඔවුන්ගේ ජීවිතේ මෙතනින් එහාට මේ මානසික පීඩනය මුදා ගන්න අපිට මැදිහත් වෙන්න කියලා ඒ වෙනුවෙන් අපි අපේ කාලය සහ මැදිහත් වීම අපි කරන්න සූදානම්ෙන් ඉන්නවා. හොඳයි. දැන් අපි අවධානය යොමු කරොත් එහෙම මම සතුව තිබෙනවා මා සතුව තිබෙනවා mantri.lk කියන වෙබ් අඩවිය පසුගියදා නිකුත් කරපු වාර්තාවක්. මේ සමීක්ෂණ වාර්තාවක් මෙහි සඳහන් වෙනවා පහුගිය පාර්ලිමේන්තුව 8 වෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරපු දේශපාලන පවුල් සබඳතා තිබෙන පුද්ගලයන් පිළිබඳව. ඒ අනුව ශ්‍රී ලංකාවේ පහුගියදා විසිරවා හැරුණු පාර්ලිමේන්තුවේ පහුගිය මාර්තු මාසයේ විසිරවා හැරි පාර්ලිමේන්තුවේ
දේශපාලන පවුල් සබත්තා සහිත පුද්ගලයෝ 71 දෙනෙක් පහුගිය පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තිබෙනවා. හිටපු අමාත්‍යවරුන්, ඒ වගේම පාර්ලිමේන්තුවේ මීට පෙර හිටපු ජනාධිපතිවරුන් මේ ආදී වූ කණ්ඩායම්වල දරුදැරියන් ඥාති සබත්තා 71 දෙනෙක් නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබෙනවා. සභිකයන් විදිහට, මන්ත්‍රීවරුන් විදිහට ඔබේ අපේ ඡන්දයෙන්, මහජන ඡන්දයෙන්. මේ ඉන්නේ අලුත් අපේක්ෂකයෝ තිදෙනෙක් මේ තිදෙනාම. මම කැමතියි දැනගන්න නාලක මහත්මයා, ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ. ඔබේ පක්ෂයේ බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න. ඔබේ පක්ෂයේ ඔබ වැනි පෞල් පසුබිමකින් තොරව හැබැයි දේශපාලන උනන්දුවක් දක්වන බිම්මට්ටමේ ඉඳලා දේශපාලනයට ආපු එහෙම තරුණයන්ට ඍජුව ඉස්සරහට එන්න ඉඩක් තියනවාද? කෙටියෙන් පැහැදිලි කරමු. පැහැදිලිවම කසු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඇත්තටම ගමට ගියපු පක්ෂයක්. නිසා ගම තුලින් බිහි වෙන බොහෝ තරුණ නායකයෝ අද පාර්ලිමේන්තුව දක්වා අවිල්ලා තියෙනවා. පෞල් පසුබිම විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ ගොඩක් ඒවායි පෞල් පසුබිම තියෙනවා. අපේ පක්ෂෙත් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි ඊට අමතරව බලන්න උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙන බොහෝ දෙනෙක් ගමෙන් ආපු අය. ඒ නිසා ගම තුල නියෝජනය කරපු තාරුණ්‍ය තමයි පක්ෂයක් තුලින් පළාත් පාලන ආයතන තුලින් හරි පළාත් සභාවෙන් හරි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි දකින්න කාරණා මෙතන සාමාන්‍යයෙන් දේශපාලනයේදී අපි පෞල් පසුබිම ගැන විවේචනාත්මකව කතා කරාට කලාව තුලත් පෞල් පසුබිම තියෙනවා. පෞල් පසුබිම තුලින්ම කලාවේ ඉහළට ආපු අය ඉන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් දේශපාලඥයෝ පෞල් පසුබිම තුලින්ම ඉහළට එන්නත් දක්ෂතාවයක් තියෙනවා. මම දකින්න කාරණාව. සමහරුන්ට ඉතින් දක්ෂතාවයක් නැතුවත් පෞල් පසුබිම තුල දේශපාලනට ආපු අය ඉන්නවා. ඒ ආපු අයගේ කල් ක්‍රියාව ගැන රටේ ජනතාව දන්නවා. ඒ නිසා අපිට ඒක වහන්න බෑ. හොඳයි. සමගි ජන බලවේගයේ අලුත් දේශපාලන පක්ෂයක්, අලුත් සංධානයක්. සමගි ජන බලවේගයේ කොහොමද ඉඩ ප්‍රස්තාව මේ පෞල් පසුබිමකින් තොරව කිසිදු දේශපාලනික හයියක් නැතුව බිම්මට්ටමේ ඉඳලා එන්න පුළුවන් තරුණ දේශපාලඥයෙක්ට ඉදිරියට යන්න තිබෙන පසුබිම කොහොමද? ඇත්තටම හොඳයි. සමගි ජන බලවේගය කියන්නේ අලුත් පක්ෂයක්. අද ඒ පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව ඒ වගේම විශේෂයෙන්ම අලුත් තරුණ පරපුරට දේශපාලනට අවතීර්ණ හැකියාව වැඩි වෙලා තියෙනවා. මොකද අපි අලුතෙන්ම හදපු පක්ෂයක් නේ. ඒ වගේම මේ විශේෂයෙන්ම අපි වගේ අයට අද පාර්ලිමේන්තුව ඉල්ලන්න ලැබුණේ ඒ නිසා. මම මගේ පියා දේශපාලඥයෙක් නෙමෙයි, මගේ අම්මත් එහෙමයි. අපේ පෞල් පසුබිම බලපුවම මගේ අය දේශපාලනය කරලා නැහැ. හැබැයි අපි වගේ අයට මේකේ අවස්ථාව ලැබෙන්නේ යන්න ඒ වගේ තැනක් නිසා තමයි සමගි ජන බලවේගය. ඔව්. එරන් ගුණසේකර මහත්මයා, ජාතික ජන බලවේගයේ කොහොමද මේ සඳහා තිබෙන ඉඩ ප්‍රස්තාව? ඒ කියන්නේ දේශපාලනික වශයෙන් එහෙම උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට කිසිදු බලපෑමකින් තොරව, පෞල් පසුබිමකින් තොරව එහෙම ඉස්සරහට එන්න අවශ්‍ය රාමුව නිර්මාණය වෙලා තිබෙනවද ඔබේ පක්ෂය තුල? ඕකසුන් මං හිතන්නේ අනිත් කවර පක්ෂයකටත් වඩා අපේ පක්ෂය ඇතුලේ ඒ කියන්නේ පෞල් පසුබිම් ඇතුලේ දේශපාලනය කිරීම පිළිබඳ අපිට විරෝධයක් නැහැ. ඒක අයිතියක් නේ මිනිස්සුන්ට. නමුත් ඒ වුණාට උතන සංවාදය තියෙන්නේ ඒ කියන්නේ මේකේ දේශපාලන පක්ෂවල රටේ වගකිය යුතු තීන්දුව తీරන ගන්නවලට ඒ තරුණයෝ ඒ ඉන්න පුද්ගලයන් සම්බන්ධ වෙලා තියෙන්නේ මොන ආර්මිකද? බිම ඉඳම ඇවිල්ලාද? නැත්නම් රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් එකද? නැත්නම් තාත්තා මැරිච්ච හින්දා ආවද? නැත්නම් බිනිඳ මැරිච්ච නිසා ආවද? එහෙම කියන එක තමයි මම හිතන්නේ කල්පනා කරන්න ඕනකම තියෙන්නේ. අපේ ව්‍යාපාරය ඇතුලේ කිසිසේත් ඒ කියන්නේ හැකියාව, දක්ෂතාවය, කැපකිරීම මත තමයි අපේ සියලු වගකීම් සහ තීන්දුව తీරන එන්නේ. ඒක ඉතිහාසෙත් එහෙමයි, අදත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. නමුත් අපි දන්නවා අනිත් දේශපාලන පක්ෂවල ප්‍රාදේශ සභාවල මොනවා හරි තියෙන දේවල් ඇති. නමුත් අපි ගත්තොත් එහෙම අවුරුදු ගණනාවක් ඇතුලේ ජනාධිපතිවරු, മന്ത്രിවරු, ඇමතිවරු ගත්තොත් එහෙම ඔබ ඔය කියන දේශපාලන මඩ ගොහරුවේ තමයි, ඒ කියන්නේ තාත්තා පුතා තම තියෙන දේශපාලන පරිසරය ඇතුලේ තමයි නායකත්වය හොඹවන්න තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ රට ඇතුලේ ඛේදවාචකයන් රාශියක් ඇතුලේ එක් ඛේදවාචකයක් තමයි පෞල් පරිසරය ඇතුලේ තමන්ගේ තාත්තගෙන් පුතාට, පුතාගෙන් තව ඊළඟ පුතාට දැන්ට උනත් අපිට රට ඇතුලේ බලන්න තියෙන ඒක තමයි සමහර තාත්තාවරු සිහිනු දකිමින් ඉන්නේ කොහොමද ආයි නැවත තමන්ගේ චූටිම පුතාටත් බලය දීලා යන්නේ කියලා. ඉතින් මේ දේශපාලනය ඇතුලේ ඔවුන්ට පෞල් පරිසරය ඇතුලේ මොන හරි දේවල් හම්බෙලා තියෙනවා. නමුත් රටක් විදියට අවුරුදු 72ක් ඇතුලේ අපි විඥා අගාධය තමයි අපි දැන් මේ අස්පන අපිට පේන්න පටන් අරන් තියෙන්නේ. හොඳයි, අපි කෙටි විරාමයකට මෙන්න අපේක්ෂා කරන අපි විමසීමක් කළේ අවසාන වශයෙන් ඔවුන්ගෙන් විරාමයට යන්න කලින් මේ පොඩි සාරාංශගත කිරීමක් අපි කරන්න සූදානම් කරන්නේ. අපි ප්‍රථමයෙන් ඔවුන්ගේ මහජන නියෝජිතයෙක් වෙන්න ඔවුන්ට තිබෙන සුදුසුකම් මොනවද? ඔවුන් තම තමන්ගේ දිස්ත්‍රික්කවල හඳුනාගත්ත ගැටලු මොනවද? ඒ සඳහා ඔවුන්ට තිබෙන විසඳුම් මොනවද? ඒ වගේම තම තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල තාරුණ්‍යයට තිබෙන ඉඩ ප්‍රස්තාව කොහොමද කියන කාරණා පිළිබඳව මූලික වශයෙන් විමසීමක් කළා. අපි අද කතා බහ කරමින් ඉන්නේ අලුත් මුහුණු තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නාලක තරංග සමරේක්‍රම මහතා, ඒ වගේම සමගි ජන බලවේගයේ
කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක කමල් ඉන්දික මහතා සහ ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරංග ගුණසේකර යන මහතුරුන් සමගින් අපි විරාමයකට වෙන්න අපේක්ෂා කරන්නේ. විරාමයෙන් අනතුරුව නැවතත් අපි මේ සංවාදයත් එක්ක සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් අලුත් මුහුණු සමගින් සම්බන්ධ වෙන්නේ. අපි අද දවසේදී අලුත් මුහුණු ත්‍රිත්වයක් ඔබට හඳුන්වා දීමට කටයුතු කරමින් ඉන්නවා. යනු අපි අද දවසේදී ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ප්‍රධාන සංවිධායක එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නාලක තරංග සමරවික්‍රම මහතාට එවැගේම අපි අද දවසේදී ආරාධනා කළා සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක එවැගේම හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාට එවැගේම අපි අද දවසේදී ආරාධනා කළා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතාට අපි දේශපාලනික වශයෙන් බොහෝ දේ කතා බහ කළා පළමු ආරම්භක අවස්ථාවේදී. මම කැමතියි දැනගන්න තරුණ අපේක්ෂකයන් දෙනෙක් විදිහට දැන් මේ පවතින මැතිවරණ ක්‍රමය, මේ පවතින මනාප ක්‍රමය ඔබට මොන වගේ අභියෝගයක්ද කියන කාරණේ. නාලක තරංග සමරවික්‍රම මහත්මයා කළුතර දිස්ත්‍රික්කයේ බොහොම තරඟකාරී වශයෙන් මේ විදිහ අපි දකිනවා දේශපාලන පක්ෂ 4ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගයත් තවත් අතකින් ඉන්නවා. බොහොම තරඟකාරී මැතිවරණ රාමුවක් ඇතුලේ තරුණ ඔබට මේ මනාප ක්‍රමයක් එක්ක කොහොමද ඉස්සරහට යන්න තිබෙන අවස්ථාව? කසුන් කළුතර දිස්ත්‍රික්කය ගත්තම ඔබ කිව්වා වගේ ඊටම තරඟකාරීම දිස්ත්‍රික්කය තමයි මට හිතෙන්නේ ලංකාවේ තියෙන. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණත් එක්ක සන්දානගතව ඉඳෙද්දී අපි නැවත කළුතරයකට වෙන මිල්ලන දිස්ත්‍රික්කයක්. ඒ නිසා අපේ බලාපොරොත්තුව මනාප ප්‍රතිශතය නෙමෙයි. අපේ බලාපොරොත්තුව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසන 2ක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනුවෙන් ආරම්භ වෙනවා. නිසා ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මොකද අපිට කළුතර දිස්ත්‍රික්කයේ දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් තියෙනවා වෙනම ලැබිච්ච. ඒ ලැබිච්ච ඡන්ද ප්‍රමාණයත් එක්ක අපි 105% බැලුවාන් පස්සේ පාර්ලිමේන්තුවට ආසන 1ක් හෝ 2ක් කළුතරෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ ලැබෙන ආසන 2 මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හැටියට පත් කරන්නත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්නත් තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉල්ලන්නේ. නිසා මෙතන මනාප ගැටලුව හැටියට ගත්තාම අපිට ඇත්තටම කසුන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැටියට ලොකු මනාප තරංගයක් නැහැ. අපිට මොකද 105% මත තමයි පාර්ලිමේන්තුවේ ආසන වෙන් කරන්නේ කළුතර දිස්ත්‍රික්ක වගේ තැනකදී. ඒක අපිට දැඩි ලෙස බලපානවා. අපිට මනාප මහා විශාල තොගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙන සාමාන්‍යයෙන් මනාප 10000ක් 15000ක් තිබ්බත් ඇති වෙනවා. බොහෝ විට කළුතර දිස්ත්‍රික්කේ. ඒ නිසා අපි මේ මනාපපුරය දැකලා තියෙන බොහෝ තැන්වල හැබැයි අපි පක්ෂයක් හැටියට කිසිම මනාපපුරයක නැහැ කසුන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අය මනාපපුරයෙන් ඈත් වෙලා හැමෝම පක්ෂය වෙනුවෙන් ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙච්ච වෙලාවක්. ඒ වගේම අපි සියලු දෙනාම දිස්ත්‍රික්කයේ මේ වෙනකොට කිසිම කෙනෙක් මනාප නිසා මම දකින කාරණා පෞද්ගලිකව කිසිම පක්ෂයකවත් අපි මාරවලක් ඇති වෙලා නැහැ. ඒ නිසා මේ සියල්ලට මඟ පෙන්නේ මම දකින හැටියට ගෝඨාභය රාජපක්ෂ දැන් මට අතුරු ප්‍රශ්නයක් අහන්න හිතෙනවා මේ වෙලාවේ ඔබෙන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්පසකින් ඔබේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔබේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ 2ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙද්දී එක් අතකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේම තවත් පැත්තකින් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔබේ පක්ෂ නායකයා පවා ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. ඔබේ පක්ෂයේ මහලේකම්වරයා පවා ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. ඔබට මේක අභියෝගයක් නෙමෙයිද ජනතාව අතරට යද්දී නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යද්දී? කසු මෙහෙමයි අපේ පක්ෂ නායකත්වයේ එකතු වුණේ සන්ධානයක් වෙනුවෙන්. ඒ නිසා අපි ඒ තැන රකින්න කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ. දැන් අපිට ගම් වලට ගියාම ප්‍රශ්නයක් තියෙනවා බහන ප්‍රශ්නය. අපි ඒකට කරුණු පහදලා දෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තමයි අපි ඉන්නේ. අපේ පක්ෂ නායකතුමාලා ඉල්ලන්නේ ඒ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්. කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගේ හඬ ගෙනියන්න කෙනෙක් නැත්නම් සමහර වෙලාවලදී කසුන් ප්‍රධාන දේශපාලන ධාරාවල ඉන්න බොහෝ දෙනෙක්ගේ චරිතය ගැන ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. ඒ අය පහුගිය මැතිවරණවලදී හැසිරෙච්ච ආකාරය, පහුගිය පාර්ලිමේන්තුවේ හැසිරෙච්ච ආකාරය, ඒගොල්ලන්ගේ දේශපාලන වටපිටාව ඕනෑම පක්ෂයක. ඒ කියන්නේ ඔබ කියන්නේ ඕනම පක්ෂයක. ඕනම පක්ෂයක. මම එක පක්ෂයක් නෙමෙයි සියලු පක්ෂවල. නිසා අපි මේ වෙලාවේ කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් අපේ ඡන්දදායකයින්ට වැඩිහිටියන්ට හිතන්න අවස්ථාවක් තියෙනවා. අලුත් පෙළක්
පරණ පෙළ ගැන හිතනවා වගේම අලුතෙන් ඕනෑම පක්ෂයක මම කියනවා චෝදනාවක් නැති තරුණයන්ව පාර්ලිමේන්තුවට යවන්න කියලා. මොකද දේශපාලනේ අපි හදාගත්ත දේ මිනිසුන්ගේ රත්තරන් කතිරේ ආරක්ෂා කරන මිනිසුන්ව පාර්ලිමේන්තුවට යවන ඔය දෝෂාරෝපණ එල්ල වෙන්නේ නැහැ. අද අධ්‍යක්ෂකම් තියෙන බොහෝ දේශපාලකයන් අපේ දිස්ත්‍රික්කේ මම කතා කරන්නේ අපේ දිස්ත්‍රික්කේනේ බොහෝ පිරිසක් චෝදනාවට ලක් වෙලා. උසාවියේ නඩු තියෙන බොහෝ පිරිසක් මේ මැතිවරණ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ නිසා සමහරුන්ට රැකියාවල් මුදලට විකුණුවා කියලා චෝදනාවට ලක් වෙච්ච මිනිස්සු දේශපාලනේ ඈත් වෙලා ඉන්නවා. එන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනත් අය හරහා දේශපාලනට එන්න හදනවා. ඒ වගේ චෝදනාවකට ලක් වෙච්ච මිනිසුන් අපි කියන්නේ ඈත් කරන්න. මිනිසුන්ට චෝදනාවක් නැති ඕනෑම පක්ෂයක කසුන් මම ඉල්ලීමක් කරනවා. ඕනෑම පක්ෂයක චෝදනාවක් නැති මිනිසුන්ට අවස්ථාවක් දෙන්න. ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද ඔබේ අපේක්ෂක ලැයිස්තු ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැයිස්තු එහෙම චෝදනාවට ලක් වෙච්ච විදිහට යම් ආකාරයෙන් සමාජ ගැරහුමට ලක් වෙච්ච පුද්ගලයෝ නැහැ කියන කාරණේ පැහැදිලිවම නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදියට ඊටාම පිරිසුදු කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. මේකේ දේශපාලන අධිකාරියන් දෙපුවා ඉන්නවා, ප්‍රාදේශීය දේශපාලන දෙපුවා ඉන්නවා, මාධ්‍යවේදී මාතෘ ඉන්නවා, අපේ නීති ශාස්ත්‍රය ඉන්නවා නේද? අපේ විශාල උගත් අය ඒත් ඉන්නවා. අපි සියලුම ශ්‍රේෂ්ඨ දෙමළ නියෝජිතයන් වෙනුවෙන්, ඒ වගේම මුස්ලිම් නියෝජිතයන් වෙනුවෙන් අංග සම්පූර්ණ කණ්ඩායමක් අපි පත් කළා තියෙනවා. ඒ නිසා කළුතර දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක්ට ඡන්දය දෙන්න සුදුසු කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ තරුණයෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්වීම පිළිබඳව ඔබේ අදහස මොකක්ද? පැහැදිලිවම කසුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහිවෙච්ච අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නේ. නිසා මේ පක්ෂ දෙක අමුතුවෙන් ආපහු එකතු වෙන්න වෙන දෙයක් හැටියට මම දකින්නේ නැහැ. මේ පක්ෂ දෙකෙම එකම කණ්ඩායම. අපි ඒක දැක්කා. කවදාද ඒක? අපි දකිනවා මැතිවරණ වේදිකාව එහෙම තත්ත්වයක් නැහැ. මැතිවරණ වේදිකාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් ප්‍රධානීන් පවා කියනවා අපි කැමති අපේ කට්ටිය වැඩිපුර පාර්ලිමේන්තු එනවනම් කියලා. අපි දකිනවා මැතිවරණ වේදිකාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටු ලකුණින් ඉදිරිපත් වෙන පුද්ගලයන්ට එළව පහර දෙන ආකාරය. ඒක කසුන් මෙහෙමයි. ඒක තියෙන්නේ මනාප ප්‍රශ්නයක්. ඒ තියෙන්නේ මනාප ප්‍රශ්නයක්. ඒ පුද්ගලවාදී ප්‍රශ්නයක් ඒ තියෙන්නේ පක්ෂයක් හැටියට. මට පැහැදිලි. ඔව් වකින්න. කාරණේ අපි කැමති සමගි ජනබලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක කමල් ඉන්දික මහත්මයාගේ පැත්තට යොමු වෙන්න. මනාප ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය විය යුතුයි කියලා කාලාන්තරයක් තිස්සේ අපේ රටේ යම් සමාජ කතිකාවක් ඇති වුණා. තවමත් තිබෙනවා. දැන් උදාහරණ තියෙනවා මේ මැතිවරණ වේදිකාවල ඇති වෙමින් තිබෙන තත්ත්වයක් එක්ක. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොහොමද ඔබට තිබෙන අභියෝගයේ මේ මනාප ක්‍රමයේ සහ මේ ඡන්ද ක්‍රමයේ සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලුකාරී තත්ත්වයනොත් එක්ක? ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න තමයි මේ දැන් එක නීතියක් එක රටයි කියලා ආවේ. හැබැයි අද අපිට එක නීතියක් තමයි එයාලට එක නීතියක්. අද අපේ දිස්ත්‍රික්කේ ගත්තාම දැන් අපේ මැතිවරණ කාර්ය අපිට තියෙන ප්‍රචාරක කාර්යාලයක් දාගත්තාම ඒ කාර්යාලය ප්‍රදර්ශනය කරන්න එක පැත්තකින් අපිට තහනම් ගිහම අපි ගලවනවා. හැබැයි අද අනිත් පක්ෂවල අයට ඒක තහනමක් නැහැ. ඒ අයට ප්‍රසිද්ධිය ඒක ප්‍රදර්ශනය කරන්න පුළුවන් පක්ෂ ලාංඡනය සහ අංක ඒ මොහොන. හැබැයි අපිට ඒක තහනම්. අද දැන් මගේ නිවසේ තිබ්බ කාර්යාලෙත් ගිය සති දෙකේ ගලවන්න කිව්වා. බැනර් කටවුට් තිබ්බ ප්‍රදර්ශනය කළා තිබ්බේව. අපි ගැලෙව්වා. හැබැයි තාම මගේ ආසනේ ඒ කාර්යාලවල ඒ මොහොනු ඒ අංක සියල්ල ප්‍රදර්ශනය කරනවා. ඒවට නීතියක් නැහැ. ඒවා ප්‍රදර්ශන කරන්න එයාට බලතල තියෙනවා. ඒ වගේම තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම අද පහුගිය කාලේ ප්‍රශ්නයක් වුණා තමුන්නාන්සලා දන්නවා. ඒ කියන්නේ රටේම ආందోලනාත්මක ප්‍රශ්නයක් බුවනක රජතුමාගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කරනවා. හැබැයි අද එතෙන්ට නීතියක් නැහැ. ඒ අය වැරදි කරපු අය අත්අඩංගුවට ගන්නෑ. නිසා ඒකට ඍජුවම බලපෑම් කරනවා ඒ නායකයෝ. නිසා අපි දකින්නේ මේ එක රටයි එක නීතියයි කියලා ඇවිල්ලා අද එක කණ්ඩායමකට විතරක් එක නීතියක්. තව කණ්ඩායමකට තව නීතියක්. ඒ නිසා රටේ මං හිතනවා සාධාරණ බලාපොරොත්තු වෙන ජනතාව මේ මැතිවරණයට උත්තරයක් දෙන්න ඉන්නවා ඒවට. හොඳයි. දැන් කමලින් මහත්මයා අපි අවධානය යොමු කරොත් එහෙම ඔබ ඉදිරිපත් වෙන්නේ සමගි ජන බලවේගයෙන්. දැන් ඒතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තවත් එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවක් පවා ඉදිරිපත් වෙලා වෙනවා. ඔබ මීට පෙර නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය. එතකොට දැන් ඇයි ඔබ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වෙන්නේ? ඔබට තිබ්බන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ? නෑ ඇත්තටම මේ මම නියෝජනය කරේ මීට කලින් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ. ඒ කියන්නේ මෙතුමා නියෝජනය කරපු පක්ෂය. ඔව් පක්ෂය. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳ පක්ෂයක්. අපි පක්ෂයට ගරු කරනවා. ඒ පක්ෂ ප්‍රතිපත්ති වලට. හැබැයි අද වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිලා එල්ලලා තියෙන වෙන තැනක. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට අභිමාණයෙන් කතා කරන්න බෑ පක්ෂය තුල ඉඳගෙන. පක්ෂය ඇතුළෙන්ම ගහනවා. පක්ෂයම අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද 3ට කැඩලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙන්න වෙනම යනවා. පොහොට්ටුවේ කණ්ඩායම වෙනම යනවා. ඒ වගේම
පොහොට්ටුවේ කණ්ඩායම දෙකට කැඩලා ඉන්නවා. අද හිටපු නායකයා පොළොන්නරුවෙන් ඉල්ලනවා. හැබැයි එයාට අභියෝග කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට පේනවා විවිධ කුමන්ත්‍රණ පක්ෂය ඇතුළේ තියෙනවා. දැන් අපි දකින ඔය ඔබ කිව්ව ඔය තත්වයේම නේද ඔය හා සමාන තත්වයක්ම නේද සමගි ජන බලවේගය සහ එක්සත් ජනතා පක්ෂය ඇතුළේ මේ විද්‍ය ඇතිවෙමින් තිබෙන්නේ. ඔබ දෙපාර්ශ්වයේම පාර්ශ්ව දෙකට චෝදනා කරගෙන ඉන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවා ආයු තත්වය එහෙමයි. එතකොට දැන් මේ තත්වයයි ඒ තත්වය දෙක එක හා සමානයි. ඇයි මේ පක්ෂ අර්බුද ඇති වෙලා තියෙන්නේ? හැබැයි සමගි ජන බලවේගය මම හිතනවා 99%ක්ම අද එක්සත් ජාතික පාක්ෂිකයා ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. හැබැයි මේ පක්ෂ දෙකනේ දෙකට කැඩෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩලා පොහොට්ටුව හැදෙනවා. එක්සත් ජාතික පක්ෂය කැඩලා සමගි ජන බලවේගය හැදෙනවා. හැබැයි පක්ෂ නායකත්වයේ තුල තියෙන ගැටලු අර්බුද නිසා තමයි පක්ෂය දෙකට කැඩෙන්නේ. හැබැයි අද සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු පාක්ෂිකයන් අද සමගි ජන බලවේගයත් එක්ක තමයි අත්අල් වැඳගෙන 99%. හොඳයි. ඒ නිසා මම කැමති එරන්ද ගුණසේකර මහත්මයාගේ පැත්තට මේ ජාතික ජන බලවේගය දැන් ඔබ මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ කියලා තමයි පක්ෂයේ දේශපාලන පක්ෂය ඔබේ තියෙන්නේ. එතකොට ජාතික ජන බලවේගය කියන තැනට දැන් මෙතෙන් වෙලා තිබෙනවා. තවත් සිවිල් සංවිධාන සහ තවත් දේශපාලනික සංවිධාන කීපයක් ඒක රාශී කරගෙන ජාතික ජන බලවේගයේ බවට විතෙන් වෙන්නටම ඔබතුමාලට මේ මනාප ප්‍රශ්නේ බලපෑමක් එල්ල කරාද? ජනතා විමුක්ති පෙරමුණ බවට පත් වෙලා ඉඳලා ජාතික ජන බලවේගයේ කියන තැනට විතෙන් වෙන්නම ඔබේ ඇතැම් ප්‍රතිපත්ති ලිහිල් කරන්න පවා හේතු වුණේ මේ පැවතින ඡන්ද ක්‍රමයේද? නෑ අපිට ඡන්ද ක්‍රමයට වඩා මම හිතන්නේ ජාතික ජන බලවේගයේ ඒ කියන්නේ අපි ගොඩනගන්නෙම මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන නැත්නම් අර මැතිවරණයකට මොකක් හරි ඡන්ද ඉල්ලන්න කවුරු හරියක් එකතු වෙන්න ඕන කියන අදහසින් නෙමෙයි. අපි විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දීර්ඝ කාලයක් අපි දේශපාලනය කරගෙන ආවා. ඒක නිසායි දේශපාලනය ඇතුලේ අපිට ආවා ප්‍රධාන ගැටලු දෙකක්. එකක් තමයි අපිත් එක්ක විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන් රටේ පොදු ප්‍රශ්න වෙනුවෙන් වැඩ කරන සිවිල් උගත් කලාකරු සහ සැලකුතු බලවේගයක් ඉන්නවා. ඒ බලවේගات එක්ක අපි දේශපාලනය කරනවා අවුරුදු පුරාම. නමුත් විශේෂයෙන් මැතිවරණයක් ආවට පස්සේ අපි ඔවුන් අපිව නියෝජනය කරනත් අපි ඔවුන් නියෝජනය කරන එකත් පැත්තක තියලා අපි වෙනම ආයෙ නැවත මැතිවරණයක සඳහා යනවා. ඉතින් ඒක නිසා අපිට ගැටලු දෙකක් ආවා. එකක් තමයි සමහර කට්ටිය අපිට පක්ෂය ඇතුළට අපි ගන්නත් බෑ. අපිට සමහර වුන් ඉන්න තැන් වලට ස්ථාවර වලට යන්න බෑ. ඒක නිසා අපි බැලුවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙමෙයි රටට ආදරය කරන මිනිස්සු ඉන්නේ. ඒක නිසා මේ රටට ආදරය කරන මිනිස්සු සියලු දෙනා එකතු කරගත්ත එක මධ්‍යස්ථානයක් හදන්න ඕනේ. ඒක නිසා තමයි ඔබ කිව්වා වගේ සංවිධාන 31ක් එකතු කරගත්ත අපි පුළුල් සංවිධානයක් එකතු කරලා තියෙනවා. ඒ සංවිධානයත් එක්ක අපි දේශපාලනය කරනවා. ඒ දේශපාලන එකක් තමයි මේ මැතිවරණය කියලා කියන්නේ. මේ මැතිවරණය ඇතුළෙත් ඔබ බලන්න කසුන් මේවර දැන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් අපේක්ෂක 22ක් ඉල්ලනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණට ඍජුව සම්බන්ධ වෙලා ඉන්න අපේක්ෂක වෙන්නේ 10 දෙනයි. අනිත් 12 දෙනාම ගත්තොත් එහෙම විවිධ සමාජ තලයන් නියෝජනය කරන වෙනත් සංවිධාන වල නියෝජනය කරන කට්ටිය. නමුත් අපි ඊටමත් සහෝදරත්වයෙන් ඊටමත් අවශ්‍ය මේ මනුෂ්‍යත්වයේ නියෝජනය කරමින් අපි අපේ මැතිවරණ ව්‍යාපාරය කරනවා. ඒක නිසා වෙනදා වගේ අපි සලකුණට විතරක් ඡන්දෙ දෙන්න කියලා කියන්නේ නැහැ. අපි හැමෝම අපි රූප ප්‍රදර්ශනය කළා සහ මනාප ඉල්ලමින් අපි මේ මැතිවරණය කරනවා. නමුත් මෙවර විශේෂත්වයක් තිබුණා මා නිවැරදි නම් මීට පෙර ඔබ ඉල්ලුවේ පක්ෂයට කතිර ගහන්න කියලා. හැබැයි මෙවර ඔබ කියනවා අපි මනාපත් ඉල්ලනවා කියලා. මොකක්ද මේ තිබෙන වෙනස? ඒ කියන්නේ කසුන් මෙහෙමයි දැන් අපි මීට අවුරුදු ගණනාව ඇතුළෙත් අපි ගත්තොත් එහෙම අපි සීනුව ගත්තොත් සීනුවට ඡන්ද දෙන්න කිව්වා වගේම අපි අපේ රූප ප්‍රදර්ශනය කරා අංක ප්‍රදර්ශනය කරා ඒක තිබුණා. එහෙම නැතුව නෙමෙයි. හැබැයි අපි ඒක ඇතුළේ ගැටුමක් තිබුණේ නැහැ. මෙවර ගත්තත් එහෙම මොකද අපි මාලිමාවෙන් ඉදිරිපත් වෙලා ඉන්න පිරිස ජනතා විමුක්ති පෙරමුණ වගේම කලාකරුවෝ මාධ්‍යවේදීන් විද්වත්තු සියලු දෙනා ඉන්නවා. ඒක නිසා අපි අපේ කසුන් නැහැ මෙහෙම. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේ අස්සේ බූරුවයි දෙගොල්ලක් අපි දාලා නැහැ. අපේ ඉන්න ඔක්කොම අස්සයෝ. ඒක නිසා මේකේ ආයි බූරුව හරි කවුරු තෝරන දෙයක් නිසා අපි කියන්නේ ජනතාවට මේ 22ම අපේ පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් කරලා තියෙන සියලු දෙනාම ගත්තොත් එහෙම ඉතාමත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවශ්‍යම නියම කට්ටිය තමයි දාලා තියෙන්නේ. ඒක නිසා නමුත් ජනතාවට අපි අවස්ථාව දීලා තිනවා මේ අපේක්ෂකයන් ඔබ කැමති කෙනා වැඩිපුර මනාප ලබා දීලා මාලිමාවට කතිරේ ගහනවා වගේම මනාපය ලබා දීලා පාර්ලිමේන්තුවට යවන්න තමයි අපි මේ පාර අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඔබ දාලා තියන්නේ අශ්වයෝ විතරයි මේ මැතිවරණයට. බූරුව දාලා නැහැ කියලා. හැබැයි අපි දැක්ක පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව තෝරාපත් කළ එව්ව ඇතැම් අශ්වයන්ට ඔබ අවස්ථාව දුන්නේ නැහැ දුවන්න. ඔබ ඒ වුණට වෙනත් අශ්වය දැම්මා පාර්ලිමේන්තුවට. ජාතක ලැයිස්තුව ගැන මම මේ කියන්න හදන්නේ. ඔබේ ජාතක ලැයිස්තුව සම්බන්ධයෙන් පහුගිය කාලේ බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබුණා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී
තේරීපත් වුණු ඇතැම් අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. වෙනත් මැතිවරණයෙන් පරාජයටපත් වුණු අපේක්ෂකයන් ඉදිරිපත් කළා කියලා. මා කියන්නේ නැහැ. එලෙස දැමූ එලෙස පාර්ලිමේන්තුවේ තෝරාපත් කරගත් පුද්ගලයෝ වැරදි කටයුතු කළා කියලා ඔවුන්ගේ කාර්යභාරය අපි සාධනීය වගේ කරනවා. විශේෂයෙන් සුනිල් හඳුන්නෙත්ති මහත්මයා කරපු කාර්යභාරය. නමුත් ඔබ වැරදි පූර්වාදර්ශයක් ලබා දුන්නා කියලා සමාජයේ යම් කතාබහක් තියෙනවා. මම හිතන්නේ කතුන් එක නිවැරදිම නැහැ කියලා. මොකද හේතුව ඔබ ඒක නිසාමනේ ඔබටත් ඌණපූර්ණයක් ඉතුරු කරන්න වෙන්නේ. දැන් මොකද අනිත් පක්ෂවල ජාතික ලැයිස්තු ඉදිරිපත් කරලා තියෙන්නේ එක්කෝ බිරිඳ හරි මොනවා හරි තමන්ගේ පටු දේශපාලන අරමුණු වලින් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ සිදුවුනේ එහෙම නෙමෙයි. විශේෂයෙන්ම අපි ජාතික ලැයිස්තුවෙන් අපිට മന്ത്രി ධූර දෙකක් ආවා. ඒ മന്ത്രി ධූර දෙක ඇතුළේදී අපේ විශේෂයෙන්ම සරත් මායාදුන්න මහත්තයා ඔහු ස්වාධීනව, ඒ කියන්නේ ඔහු පත් වෙලා ගියා. පත් වෙලා ස්වාධීන ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඔහු ඉල්ලා අසුණා. ඔහු ඉදිරිපත් කරපු ප්‍රකාශය දැක්කනම් ඔහුට තිබුණේ වේදනාවක්. ඒ කියන්නේ මොකද අපි මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ රටේ ජනතාවත් විශේෂයෙන් විද්වත් හිටපු මිනිස්සුත් හිතුවා අපිට අපේ മന്ത്രി ධූර 6ට වඩා වැඩි ප්‍රමාණයක් හම්බ වෙයි කියලා. ඒ නිසා එයාට තිබුණේ වේදනාවක්. දක්ෂ උගත් මිනිස්සු සැලකිත ප්‍රමාණයක් එළියේ තියෙද්දී මම පාර්ලිමේන්තුවේ නියෝජනය කරන එක නෙමෙයි වටින්නේ. ඒක නිසා ඒකට අවස්ථාවක් දිය යුතුයි කියන ඉල්ලාසීම ඇතුලේ තමයි ආයි නැවත අපි එමින් තියෙන්නේ. නමුත් ඒ වගේම මම කියන්නේ ඔබ කිව්වා වගේම අපි ඉදිරිපත් කරපු බිමන් රත්නායක සහෝදරයා අවුරුදු 4මාර පාර්ලිමේන්තුවේ අංක 2 හඳුන්නෙති සහෝදරයා මං අහන ඔබෙන් කවුරු හරි කෙනෙක් කියනවාද අද කියනවා ඕනම දේශපාලන පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් නම් ඒ හඳුන් කියන. ඒක නිසා මෙතන අපි මේ නියෝජනය දීලා තියෙනවා. නමුත් අපි කසුන් මෙහෙම එකක් කරේ නෑ. ඒ කියන්නේ ජාතික ලැයිස්තුවේ ඉන්න කවුරු හරි කෙනෙකුට අපිට තිබුණු අවස්ථාව නැති කරලා අපි කියන්නේ මේ ජාතික ලැයිස්තුවේ අපි ඒවර පොදුවේ ඉල්ලපු විශේෂ මායාදුන්න මහත්මයාව අපි පත් කරා. නමුත් මායාදුන්න මහත්මයාගේ ඉල්ලාසීමේ පුරප්පාඩුවක් ලෙස තමයි පත් කරේ. ඒ ක්‍රියාවලියත් එක තමයි තියෙන්නේ. නමුත් අවසානයේ බලන්න ඕනකම තියෙන්නේ ප්‍රතිඵලෙන් රටට මොකද්ද අත්ුනේ කියලා. හඳුන් පාර්ලිමේන්තුවේ හිටියේ නැත්තම් වෙන තත්ත්වය ඔබ නැවත කල්පනා කරලා බලන්න. බිමන් රත්නායක සහෝදරයා පාර්ලිමේන්තුවේ හිටියේ නැත්තම් අද ඔබ තියෙන තත්ත්වය පිළිබඳව තමයි මම හිතන්නේ අපි කල්පනා කරන්න ඕනකම තියෙන්නේ. ඉතින් මේ දේශපාලනේ තමයි අපි නියෝජනය කරමින් ඉන්නේ. හොඳයි. මම කැමති නාලක තරංග සමරවික්‍රම මහත්මයා ඔබතුමාගේ පැත්තට යමු. වෙන කළුතර දිස්ත්‍රික්කය ලංකාවේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 අතරින් ප්‍රධාන දිස්ත්‍රික්කයක්. කළුතර දිස්ත්‍රික්කයේ තාරුණ්‍යයට මොන වගේ උනන්දුවක්ද තියෙන්නේ දේශපාලනය සමග? අපි දකිනවා සමස්තයක් විදියට තාරුණ්‍යයට අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය බිඳවැටලා තිබෙන මොහොතක් මේ මොහොත. කළුතර දිස්ත්‍රික්කයේ තත්ත්වයේ එලෙසමද? එහෙමනම් ඒ තත්ත්වය නැති කරලා තාරුණ්‍ය දේශපාලක වශයෙන් ඉදිරියට ගේන්න සවිවල ගණන මොකක්ද ඔබට තිබෙන වැඩපිළිවෙල? සමස්ත කැරේට කළුතර දිස්ත්‍රික්කයේ ඔබ කිව්වා වගේ තාරුණ්‍ය කළුතර දිස්ත්‍රික්ක විතර නෙමෙයි සමස්ත රටේම තාරුණ්‍යයට දේශපාලන එපා වෙලා තියෙනවා. දේශපාලනේ තිත් වෙලා තියෙනවා. හේතුව ඔබ දකින්නේ මොකක්ද? ඒ හේතුව හැටියට මම නම් දකින්නේ මේ සුසුකම් නැති දේශපාලඥයෝ පිටිපස්සේ කියලා රැකියාව හොයාගන්න යනවා මේ. ගොඩක් වෙලාවට උපාධාරියයට වෙලා තියෙනවා මේ ප්‍රශ්න සියල්ල දඟලක් වගේ ගැට ගැහිලා තියෙනවා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? පැහැදිලි. රැකියාව තොර මේ විශ්වාසෙ බිඳ වැටීම මේ ආදී උකාරණ මේකේ කසුම් මේ රැකියාව විතරක් නෙමෙයි. තව බොහෝ දේවල් තියෙනවා. මේ දේවල් වලට මම හිතන්නේ දේශපාලඥයෝ පාර්ලිමේන්තුව තුළ මීට වඩා සක්‍රීය දායකත්වය දක්වලා යුතුයි. ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා මම පළවෙනියෙන් දකින්නේ. මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අවුරුදු 13ක් ඉගෙන ගන්න දරුවා ඊගාවට එළියට ඇවිල්ලා වෙනත් වෘත්තීය පාඨමාලාවක් හදාරලා තමයි රැකියාවකට යන්න වෙලා තියෙන්නේ. සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළ කෙලින්ම දරුවෙක්ට රැකියාවක් ඉලක්කගත කරලා අධ්‍යාපනයක් අපේ රටේ දෙනවා නම් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. දැන් දේශපාලඥයෝ මොනතරම් වැඩි කරත් මැතිවරණයක් කාලේට මේ දේශපාලඥයෝ පස්සේ දුවන තරුණ පෙළක් අපේ රටේ ඉන්නවා. ඒ අය ඒ රැකියාව බලාපොරොත්තු වෙන්නේ නමුත් සියල්ල ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ දේශපාලඥයා තමන්ගේ කාරණා විශ්ලේෂ සිදු කරගන්නවා මිසක් ඒ තරුණයන් ගැන ආපහු කරලා බැලීමක් මෙතෙක් කල සිදු වෙලා නැහැ. ඉතින් කළුතර දිස්ත්‍රික්කයේ බොහෝම අපි අපේ තරුණයන් වෙනුවෙන් මීට වඩා වෘත්තීයමය වශයෙන් ඉදිරියට යන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ වගේම තරුණයන්ට අධ්‍යක්ීම් සපිරි තරුණියක් නැහැ. බොහෝ තරුණයෝ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ යොමු වෙනවා අධ්‍යාපන සුසුකම් තියාගෙනත් ත්‍රිරෝධ වෘත්තීය වගේ යොමු වෙනවා. අපි ඒ අයව එතනින් ගලව ගන්න මද්ද්‍රව්‍ය වලට යොමු වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොළඹට සමීප දිස්ත්‍රික්කයක් නිසා මද්ද්‍රව්‍ය වලට යොමු වෙන තරුණ පිරිස වැඩි වශයෙන් ඉන්නවා. ඉතින් ඒ අයව ඒවෙන් ගලව ගන්න වැඩසටහන් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ නිසා මම දකිනවා තරුණයට වෘත්තීය අධ්‍යාපනය මීට වඩා හොඳින් දෙන්න ඕනේ. මොකද සංචාරක කලාපයක් හැටියට කළුතර දිස්ත්‍රික්කයේ අපිට පුළුවන් මේ තරුණන්ගේ වැඩ පිළිවෙලක් මීට වඩා ඉස්සරහට ගන්න. ඒ අය වෙනුවෙන් වැඩසටහනක් සැකසෙති කියලා මම හිතනවා. අපි කුරුණෑගල තාරුණ්‍ය ගැන කතා බහ කරමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොහොමද මේ වෙද්දි දැන් අපි දකිනවානේ මේ කිව්ව කාරණාත් එක්ක අපේ රටේ ප්‍රධාන වශයෙන් තාරුණට දේශපාලනය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය බොහොම අඩුයි. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ තත්ත්වය කොහොමද ඒ සඳහා ඉන් මුදා ගන්න තාරුණ්‍ය දේශපාලක වශයෙන් සවිවල ගන්න ඕන්ගේ ගැටලු කෙරෙහි මොන වගේ අවධානයක් ඔබ යොමු කරලා තිබෙන්නේ? ඇත්තටම දැන් කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම අද මම හිතනවා දේශපාලන වශයෙන් ප්‍රබලම චාරිත්‍රිකය ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මේ රටේ අග්‍රාමාත්‍යවරයාත් වර්තමාන අග්‍රාමාත්‍යවරයාත් කුරුණෑගලින් තරඟ කරන්නේ.
එතකොට අපිට පේන්නේ මම නම් දකින්නේ මේ සමහර අයට දේශපාලනේ තරුණයින්ට එපා වෙලා තියෙන්නේ. සමහර අයට තරුණයෙක් වශයෙන් ගත්තාම පවුලක් හැදෙනවා. පවුල වටා ගොනු වෙච්ච දේශපාලන වාතාවරණයක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා තරුණයෝ දේශපාලනයට යොමු වෙනවා අඩු වෙලා තියෙනවා. ඒ වගේම තරුණයින්ට දේශපාලනේ පා වෙලා තියෙන්නේ මේ තරුණයෝ දේශපාලනට අවතීර්ණ වෙන්නේ මොකක් හරි යම් දෙයක් බලාපොරොත්තු. දේශපාලන සත්‍යයනේ අපි උපතින් නිසා ඔවුන් අධ්‍යාපන මට්ටමින් උසස් අධ්‍යාපනය ලැබලා ඔවුන් වෘත්තිමය අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන ඔවුන් ඉලක්ක වලට යන්න බැරි නිසා ඔවුන් උදාසීන වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ඉලක්ක වලට යන්න බැරුව දේශපාලන බලපෑම වලට පත් වෙලා තියෙනවා. දේශපාලන බලපෑම වලට ලක් වෙලා තියෙනවා. මට සමාවෙන්න මම අතුරු ප්‍රශ්නයක් මට අතු කරන්න සිද්ධ වෙනවා. ඔබේ පහුගිය ආණ්ඩුව ඔබ නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ දැන් ඔබ ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම නියෝජනය කරපු ආණ්ඩුව සමගි ජනබලවේගී කණ්ඩායමක්නේ පහුගිය ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට දැරුවේ. ඔබේ ආණ්ඩුව ගෙනාවා බොහොම ආකර්ශනීය පොරොන්දුවක් රැකියා දසලක්ෂයක් ලබා දෙනවා කියලා. මේ කාරණාත් එක්ක ඔය තාරුණ්‍යට එහෙම නිසියාකාරී රැකියා නොලැබීම කියන කාරණේ විශ්වාසය බිඳවීමට හේතුවක් වුනේ නැද්ද පහුගිය කාලය තුල? ඇත්තටම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවෙන්න හේතු කාරණා එක තුල තියෙනවා. එකක් තමයි මේ දේශපාලන එක පක්ෂ නායකයෝ හැටියට ගත්තාම දැන් මේ පහුගිය කාලේ තිබුණේ ගැටුම් සහිත ආණ්ඩුවක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරපු කෙනා රටේ ජනාධිපති අගමැති එක්සත් ජාතික පක්ෂ. යම් තීන්දුවක් ගත්ති සමහරට කැබිනට් තීන්දුව ගත්තට ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ දේශපාලන නායකත්වය එක පක්ෂයක නිසා. අනිත් පක්ෂය නියෝජනය කරද්දී මේක මේ මත ගැටුම් උඩ තමයි ගියේ පහුගිය කාලේ. හැබැයි ඔබ මෙවර ඔබ ඉදිරිපත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති කරන්න. දැන් එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා අපි උපකල්පනය කරමු රටේ ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක අග්‍රාමාත්‍යවරයා වෙනත් පක්ෂයක මේ ඇති වෙන්නේ ඔබ කියන තත්වෙම නේද එතකොට? නෑ දැන් මේක 19 වෙනි සංශෝධනෙත් එක්ක විධායක බලය අද ජනාධිපතිවරයාට නෑ. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාට තමයි මේ සියලු බලතල තියෙන්නේ. මම හිතනවා අපි පත් කරගන්න යන්නේ අලුත් පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් ඒ වගේම නීතිමය වශයෙන් ව්‍යවස්ථාපිත බලයක් තියෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. හොඳයි මට පැහැදිලි. අපි බොහොම කෙටියෙන් පිළිතුරු ලබා දෙමු. අපිට බොහොම සීමිත කාල පරිච්ඡේදයක් තිබෙන්නේ. එරන් ගුණසේකර මහත්මයා අපේ රටේ තාරුණ්‍ය සම්බන්ධයෙන් ඔබතුමාලා නිරන්තරයෙන්ම සක්‍රිය වැඩ කරපු කණ්ඩායමක් සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායකවරයා විදිහටත් කොළඹ දිස්ත්‍රික්ක ඉදිරිපත් වුණ තරුණ අපේක්ෂකෙක් විදිහටත් මම අහන්න කැමතියි ඔබගෙන් තාරුණ්‍ය සම්බන්ධයෙන් මේ වෙද්දී විශ්වාසයක් බිඳවැටලා තිබෙනවා අපේ රටේ දේශපාලනය පිළිබඳව. ඇයි ඒකට හේතුව? ඒකට කසුන් දකින්න ප්‍රධාන අවස්ථා දෙකක් අපි දකිනවා. එකක් තමයි මේ පහුගිය يعني අවුරුදු ගානම 72 ඇතුළෙමත් මේක තිබුණා. නමුත් විශේෂයෙන් මේ පහුගිය අවුරුදු 4මාර ඇතුළෙම පොදුවේ තරුණයන්ටත් පොදුවේ සමාජයටත් දේශපාලනේ තිත්ත වෙච්ච එකක් තිබුණා. يعني තිත්ත වෙලා තමයි දේශපාලනේ තියෙන්නේ. ඒකට තිත්ත වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි يعني දේශපාලනය කියන නියෝජනය කරන ඉන්න පුද්ගලයන්ගේ භාවිතාව සහ ඔවුන්ගේ හැසිරීම. ඒකට පහුගිය අවුරුදු 4මාර ඇතුළේ අපි දැකපු දේ තමයි ප්‍රතිපත්තියක් නැති දේශපාලනය. يعني උදේට එක පැත්තක රැයට තව පැත්තක හවස තව පැත්තක ඉන්න දේශපාලකයෝ දැක්කේ. ඒ වගේම අපි දැක්කා කුණුහරුප කියාගෙන ඇඳුම් අරගෙන පාර්ලිමේන්තුවල පිස්සු නටන පාර්ලිමේන්තුවක් දාගෙන මිරිස් කුඩු ගේන පිහිතල ගේන මයික් කඩන පොඩි ළමයි වගේ අර මේ පුටු වලට වතුර දාන කතානායක පුටුව ඉදගෙන සෙල්ලම් කරන එහෙම තිත්ත දේශපාලනයක් තමයි මිනිස්සුන්ට දකින්න ලැබුණේ. ඒක නිසා පොදුවේ තරුණයන්ට සහ සමාජය අපදී මොකද්ද මේ දේශපාලන කියන්නේ? අපි දන්නවා පහුගිය කාලේ දවස් 10ක් පාර්ලිමේන්තුව වහලා තිබුණා. හැබැයි කවදාවත් සත්තුවත්ත වහලා තිබුණේ නැහැ. ඒ පාර්ලිමේන්තුව වහලා තිබ්බ ළමයිට මේ එන්න එපා කියලා. එතනට පාර්ලිමේන්තුව පත් වෙලා තිබුණා. ඒක නිසා පාර්ලිමේන්තුව ඇතුලේ තිත්ත දේශපාලනේ මේ රටේ තරුණයන්ට මොකද්ද මේ තියෙන කියන ප්‍රශ්නේ එක පැත්තකින් ඇවිල්ලා තිබුණා. එතකොට ඒ වගේම ආයේ තියෙන දේ තමයි එහෙමනම් මේ තිත්ත දේශපාලනයේට ඇත්ත මිනිස්සු යැවීම වෙනුවෙන් අපි හැමෝම මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. මොකද මේ පහුගිය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ම කවුරුත් හොරචන්නේ දාලා ගිහිල්ලා නැහැ. දියවන්නාමින් පීනගෙන ගිහිල්ලත් නැහැ, බැරියර් කඩාගෙන ගිහිල්ලත් නැහැ. එතකොට මේ ඔබ මම අපි සියලු දෙනාම පත් කරලා තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඒක ඊට වඩා වෙනස් විදිහට සිටිය යුතුයි කියලා. අපිට අවසාන විනාඩි කිහිපය වෙන්නේ. අපි අවසාන වශයෙන් ඔබෙන් ඔබ දෙනාගේ මහාන කැමති එක ප්‍රශ්නයක්. මිලක පාර්ලිමේන්තුවට ඔබ තෝරාපත් කර ගන්නවා නම් ඇයි අපි ඔබ තෝරාපත් කරගත යුත්තේ සහ ඔබට ඊළඟ පාර්ලිමේන්තුවේ තේරීපත් වීම සම්බන්ධව තිබෙන විශ්වාසය කොහොමද? පැහැදිලිව මම විශ්වාස කරනවා එකක් අගලවත් වගේ දුෂ්කර ආසනයක් නිසා මම කලින් කිව්වා වගේ
ආසනයට മന്ത്രി ධූරයක් ලැබෙනවා කියන්නේ පාර්ලිමේන්තු മന്ത്രി ධූරයක් ඉතා විශාල සංවර්ධනයක් ආසනයට ගේන්න පුළුවන් එක. ඒ නිසා අපේ ආසනයේ දුෂ්කර ආසනය මේ ආසනයට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න නම් ඉතාම වාසිදායක ලේසිම අපේක්ෂකයා මම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අඩු මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට යන්න පුළුවන් නිසා. නිසා ඒ වගේම මේ වෙලාවේදී අපේ රටේ සමස්තයක් හැටියට තාරුණ්‍ය අලුත් කරන්න ඕනේ කියලා කියනවා. අපි කළුතර අලුත් කරමු කියලා කියන්නේ. නිසා කළුතර දිස්ත්‍රික්කයත් අලුත් වේ යුතුයමයි. ඒ නිසා අලුතෙන් മന്ത്രിවරු පාර්ලිමේන්තුවට පත් වේ යුතුයමයි. ඒ නිසා අපි වෙනුවෙන් එක අවස්ථාවක් දීලා බලන්න අවුරුදු 5කට අපි මේ ගිල්ලන්නේ. අවුරුදු 5ක් තුල අපි නොකිලිට මිනිස්සු නම් අපි විශ්වාස කරන්න කියන ඉල්ලීම අපේ තියෙනවා. ඒ නිසා අපි ගැන විශ්වාස තමයි. සමග ජන බලවේගයේ අපේක්ෂක කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේක්ෂක කමලින්දික මහත්මයා. ඇයි ඔබ තෝරාගත යුත්තේ? ඔබට විශ්වාසයක් තිබෙනවද ඊළඟ පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න හැකියාවක් තිබේ කියලා? අනිවාර්යයෙන්ම මම දේශපාලන ඉතිහාසයේ මට හොඳ දේශපාලන ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම ප්‍රායෝගික අත්දැකීම් ලබාගත් කෙනෙක්. මම ඉල්ලීමක් කරන්නේ දැන් අලුතෙන් මේ යවන පාර්ලිමේන්තුවට යවිය යුත්තේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති. ඒ වගේම අකටයුතුකම් කරන්නේ නැති, සමාජ විරෝධී, නීති විරෝධී වැඩ කරන්නේ නැති, පරිසරය විනාශ කරන්නේ නැති, මේ රටේ සංස්කෘතිය සදාචාරය විනාශ කරන්නේ නැති අපේක්ෂකයෝ. මොකද එහෙම යවන්න ඕනේ ඇත්තටම අපි ඔය කියපු සියලු කාරණා ඒත්තු ගන්නන්න පුළුවන් වෙන්නේ නිවැරදි කෙනෙක් පාර්ලිමේන්තුවට යවුත් විතරයි. අපි බොහොම කෙටියෙන් මේ පිළිතුර අවසන් කරමු. ඒ වගේම ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින ඍජු ප්‍රතිපත්ති තියෙන නායකයෙක්. මත්ද්‍රව්‍ය වලින් තොර, ඒ වගේම හොඳ අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කරන්න දායක වෙන්න පුළුවන් නායකයින්ට තමයි අවස්ථාව දෙන්න ඕනේ. මම ඉල්ලීමක් කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරුණයෙක් පස්සේ ජනතාව බලාපොරොත්තු වෙන නොකිලිටි දේශපාලනය තුළින් රටේ ජනතාවට සහ ප්‍රදේශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට යහපත් නිවැරදි දේශපාලනයක් කරන්න. හොඳයි. ජාතික ජනබලවේගයේ නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රංග ගුණසේකර මහත්මයා බොහොම කෙටියෙන් අපිට මේ පැහැදිලි කිරීම කරන්න. ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි පාර්ලිමේන්තුවට යවිය යුත්තේ ඇයි? ඔබට තිබෙන විශ්වාසය කුමක්ද? ඔබ ඊළඟ පාර්ලිමේන්තුවට තේරීපත් වීම සම්බන්ධව. අපි කසුන් අනිවාර්යයෙන්ම සුබවාදී විශ්වාස කරන මිනිස්සු. ඒක නිසා අපිට ඉතාමත් විශ්වාසයි අගෝස්තු මාසයේ 5 වෙනිදාට ඒ සුබවාදී පිළිතුර මේ රටේ ජනතාව දෙයි කියලා. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තිත්ත දේශපාලනයට ඇත්ත මිනිස්සු පුරවන්න ඔබ අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපිව පාර්ලිමේන්තුවට යවන්න. ඒක නිසා ඔබ කැමති නැත්නම් කුඩුකාරයෝ පාර්ලිමේන්තුවට යන්න. එහෙමනම් අපි කියන්නේ අපිව යවන්නේ වෙනුවෙන්. ඔබ කැමති නැත්නම් එතනෝල් කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්නවට ඔබ කියන්නේ ආයෙ නැවත අපි කියන්නේ මාලිමාවේ පිරිස යවන්න. ඔබ ප්‍රතිපත්තිකරුක බුද්ධිමත් විනයක් ඇතුලේ ඒ වගේම මේ රටේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න කැමති ඉන්න පිරිස් යවන්න ඔබ කැමති නම් ඒ වගේම පහුගිය අවුරුදු 4මාර ඇතුලේ ඔබ තිත්ත කරපු මේ දේශපාලනට තිත තියලා ඇත්ත මිනිස්සු පුරවන්න ඔබ කැමති නම් අපි තාමත් සහෝදරත්වයෙන් ආදරයෙන් තරුණ තරුණයන්ගෙන් ඉල්ලනවා අපිව පාර්ලිමේන්තුවෙන් පුරවන්න. අපි ඒ වගේම තාමත් වගකීම් සහගතව ඉෂ්ට කරනවා කියලා. හොඳයි. බොහොම ස්තුතියි. අපි අද දවසේදී අලුත් මුහුණු තුනක් ඔබ වෙත හඳුන්වා දෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඒ අනුව අපි අද දවසේදී ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ප්‍රධාන සංවිධායක නාලක තරංග සමරවික්‍රම මහත්මයාට, ඒ වගේම අපි අද දවසේදී ආරාධනා කළා සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂක හිටපු පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාට, ඒ වගේම තමයි අපි අද දවසේදී ආරාධනා කළා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂක සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතාට අපි ඔබ දෙදෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා දේවන්නව තරණය කරන්න මහජන විශ්වාසය ඇති වෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාවේ සමගිනුයි අපි අදට ඔබෙන් සමුගන්නේ. අපි අපේක්ෂා කරනවා ඉදිරියේදීත් තවත් දින කිහිපයක් තිබෙනවා ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයට. එම කාල සීමාව තුළ මේ කාල අවකාශය වෙන් කරන්න ඔබ වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු නියෝජනය කරන අපේක්ෂාවෙන් පසුවන අලුත් මුහුණු ඔබට හඳුන්වා දෙන්නට.